साधु साधु साधु। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දින ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ මේ වන විට ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන සතර ඉරිදිපාදයන් පිළිබඳව එම ඉරිදිපාදයන් ජීවිතයේ තුළට කොහොමද කෙනෙක් ඇති කරගන්නේ, පුරුදු පුහුණු කරන්නේ, ඉරිදිපාදයන් වඩන්නේ කොහොමද කියන කරුණු තමයි අප මේ සාකච්ඡා කරමින් සිටින්නේ. මුලින්ම ඔබට මතක ඇති ඉරිදිපාදයන් පිළිබඳව විස්තර කළා. අපි ඡන්දය, චිත්තය, විරිය, විමර්ශාව කියලා එම සරලව කිව්වට දේශනාව තුළ තිබෙන්නේ ඔබට මතක ඇති ඡන්ද, සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදය, විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදං, චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදං, විමර්ශා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉරිදිපාදං. ඔය ආදී විදිහට ඉරිදිපාද විස්තර කළා. එතකොට ඒ ඉරිදිපාදයන්හි ඒ තේරුම අපි ඡන්දය කිව්වේ මොකක්ද? වීරිය කිව්වේ මොකක්ද? චිත්තය කිව්වේ කුමක්ද? විමර්ශනය කිව්වේ කුමක්ද? ඒ විදිහටත් සාකච්ඡා කළා. එතකොට ඡන්දේ මුල් වීමෙන් ඇති කරගන්නා වූ සමාධිය ඔබට මතකද? ඡන්ද සමාධි, වීරිය මුල් වීම විරිය සමාධි, චිත්තේ මුල් වීම චිත්ත සමාධි, විමර්ශනයේ මුල් වීම විමර්ශා සමාධි ආදී විදිහට විස්තර කළා. ඊට පස්සේ තියෙන ඡන්ද සමාධි ප්‍රධාන සංඛාරය. ප්‍රධාන සංඛාරය කියන්නේ කොමක්ද කියන එක ගැන එකින් එක සාකච්ඡා කළා. එතකොට මේ විදිහට සාකච්ඡා කරලා ඒ ඉරිදිපාදයන් දියුණු කර ගැනීම පිණිස ඒ සමත විදර්ශනා වශයෙන් ඒ ඉරිදිපාදයන් දියුණු කරගන්නකොට ඒ ඉරිදිපාදයන් දියුණුව පිණිස බාධා වන කාරණාවන් ගැන තමයි සාකච්ඡා කරමින් හිටියේ. එහිදීම බාධාවන් වන කාරණා මූලිකව තිබෙනවා. ඔබට මතක ඇති අපි සාකච්ඡා කළ අතිලීනිය කියලා එකක්. ඊට පස්සේ අතිපග්ගහිත, බහිද්දාස්, ඊට පස්සේ අජ්ජත්තං සංකිට්ඨ, බහිද්දා වික්ඛිත්ත කියන කරුණු හතරක් සාකච්ඡා කළා. ඒතර අතිලීනය කියලා කිව්වේ එහිදී ඔබට මතක ඇති සැඟවීමකට ලක් වුණා කියන එක. අතිශයින් සැඟවීමට ලක් වුණා. ඊට පස්සේ අතිපග්ගහිත කිව්වේ දැඩිවගත් වීරියෙන් යුතු වුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කුමක්ද? අජ්ජත්තං සංකිට්ඨං, ඇතුළත හැකිලුණා කිව්වේ කුමක්ද? බහිද්දා වික්ඛිත්තං, බාහිරට විසිරුණා කිව්වේ කුමක්ද කියන එක ගැන කතා කළා. එතකොට ඒ කරුණු හතර ඒ ඉරිදිපාද හතරටම යනවා. අතිලීන ඡන්දය, අතිලීන වීරිය, අතිලීන
චිත්තය අතිලීන අදිෂ්ඨාන. ඒ වගේම අතිපග්ගහිත ඡන්දය, අතිපග්ගහිත වීරිය, අතිපග්ගහිත චිත්තය, අතිපග්ගහිත වීමංසා. ඒ වගේම අර හතරම යනවා. බහිද්දා වික්කිත ඡන්දය, බහිද්දා වික්කිත වීරිය, බහිද්දා වික්කිත චිත්තය, බහිද්දා වික්කිත වීමංසනය. බාහිරට විසිරී ගිය චිත්තය, බාහිරට විසිරී ගිය වීරිය, බාහිරට විසිරී ගිය වීමංසනය, බාහිරට විසිරී ගිය ඡන්දය. කෙලේ ඊර්ධිපාද හතරටම අර කරුණු හතරත් එකින් එක යනවා. එතකොට ඒ සම්බන්ධයෙන් කතා කරමින් අපි සාකච්ඡා කරමින් ආවේ ඒ කරුණු කාරණාවන් වලට සිත නොයා ඡන්දේ, චිත්තේ, විරිය, වීමංසනය දියුණු කරගත යුතු ආකාරය පිළිබඳව. එතකොට එහිදී අවසාන වශයෙන් සාකච්ඡා කරමින් සිටියේ අපි බහිද්දා වික්ඛිත්ත කියන එක. බාහිරට විසිරුණා කියන කරුණ. බාහිරට ඒ ඡන්දේ විසිරුණා. ඒ කියන්නේ බහිද්දා වික්ඛිත්ත ඡන්දය. බාහිරට වික්ඛිත්ත වීරිය. බාහිරට වීරිය විසිරුණා. බහු පුරුදු කරමින් ආපු, දියුණු කරමින් ආපු වීරිය යන බාහිරට විසිරුණා. ඔහු අදිෂ්ඨානෙන්, ඒ කියන්නේ චිත්තය කියලා කිව්ව අදිෂ්ඨානයනේ සිංහලෙන්. ඒතර අදිෂ්ඨානයෙන් යුක්තව පුරුදු කරගෙන ආපු සමත විදර්ශනාව අන්න බහිද්දා වික්ඛිත්තෝ, බාහිරට විසිරුණා. මන වීමංසණයෙන් උතු ආපු ඒ විදර්ශනාව අන්න බාහිරට විසිරුණා. කියන්නේ මොකක්ද කියන කරුණ සම්බන්ධයෙන් තමයි කතා කරමින් ආවේ. ඒතර බහිද්දා වික්ඛිත්ත, බාහිරට විසිරුණා කියලා කිව්වේ ඒ තුළ තියෙන ඔබට මතක ඇති භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ පංච කාම ගුණ. කාමයට සිත ගියා කියන එකයි. එතකොට ඔබට එහිදී මතක ඇති ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු රූපයට, ශබ්දයට, ගන්ධ සුවඳට, රසට, පහසට ඒ ඉෂ්ඨකාන්ත මනාප වශයෙන් තිබෙන ඒ සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරමින් ආවේ. එතකොට එහිදී මුලින්ම ඒ අපි සාකච්ඡා කරා එතකොට කාමයටනේ සිත යනවා කිව්වේ බහිද්දා වික්ඛිත්ත කියලා කියන්නේ. එතකොට කාමය කියන්නේ කුමක්ද කියලා මුලින්ම තේරුම් ගන්න ඕන. ඒතර කාමයේ සම්බන්ධව අපි නිබ්බේධික සූත්‍රය මුල් කරගනිමින් සංකප්ප රාගෝ පුරිසස්සකාම පුද්ගල හිතේ තියෙන සංකල්පේ රාගය කියන එක ඒ විස්තරයතුව සාකච්ඡා කළා. ඊට පස්සේ කාම ඡන්දේ, කාම සංඥාවන් ඇතිවන හැටි සාකච්ඡා කළා. එතකොට සනිදාන සූත්‍රය ආදී මුල් කරගනිමින් ඊළඟට දැන් ওই විදිහට කාමයේ සම්බන්ධව මූලික දැනුමක්, ඒ කාම ඡන්දය, ඒ කාම විතරක කියන්නේ කුමක්ද කියන එක සම්බන්ධව මූලික දැනුමක් අපි කලින් නැති කරගත්තා. ඊට පස්සේ අපි ඔබට මතක ඇති දැන් ඒ විදිහට කාමයට යන එකනේ හිත වළක්ව ගන්න ඕනේ. එතකොට හිත ඒ සඳහා වළක්ව ගන්න නම් ඒ කාමයන්හි තියෙන ආදීනව නුවණින් විමසිය යුතුයි කියලා බුදුරජාණන් දේශනා කළා. දැන් මේ වගේ දැන් ඔබට මතක ඇති අතිලීනේ කියලා කියන්නේ සැඟුණා කියන එකනේ. හැකිලුණා කියන එකනේ. තමා තුළට හැකිලුණා කියන එක තමයි අතිලීනේ කියලා කියන්නේ. එතකොට ඡන්දේ අතිලීන වුණා, වීරිය අතිලීන වුණා, වීමංසනේ අතිලීන වුණා, චිත්තේ අතිලීන වුණා කියලා කිව්වේ එතන අතිලීන කියන වචනේ තුල තිබුණේ සැඟුණා කියලා කිව්වේ, හැකිලුණා කියලා කිව්වේ කුසීතකමට ගියා කියන එක ඔබට මතක ඇති එතනදී. ඒතර කුසීතකම කියන්නේ මොකක්ද? කුසීතකමෙන් අන්න බේරෙන්නේ ඊට පස්සේ එයින් නැගී සිටින්නේ කොහොමද? හැම එකම කතා කළා. අතිපග්ගහිත කියන දැඩිවගත් වීරිය. දැඩිව ලෙස වීරිය ගත්තොත් මොකද වෙන්නේ? උද්දච්චයට යනවා කිව්වා. ඒතර උද්දච්චය කියන්නේ කොමක්ද? ඒ උද්දච්චයට නොයාසිත අන්න ඒ ඡන්දේ, චිත්තේ, විරියමංසනේ නැවත ඇති කරගෙන පුරුදු කරන්නේ කොහොමද කියන එක කතා කළා. ඊට පස්සේ බහිද්දා සංකිට්ඨ, මේ අජ්ජත්තං සංකිට්ඨ, බහිද්දා සංකිට්ඨ නෙමෙයි අජ්ජත්තං සංකිට්ඨ. ඇතුළතට හැකිලුණා. ඒතර ඇතුළත හැකිලුණා කියලා කිව්වේ එතනදී මතක ඇති නිදිමත හා අලසකම කියන කරුණ. ඒතර තීනේ මිද්දය කියන කරුණ මොකක්ද? ඒ තීන මිද්දේට හේතුපකාර වන්නේ මොනවද? ඒ නැගී සිටින්නේ කොහොමද? ඒ සියල්ලත් කතා කරා. ඊට පස්සේ තමයි මේ බහිද්දා වික්කිත්ත. බාහිරට විසිරී ගිය ඡන්දේ, චිත්තේ, විරියමංසනේ කියන්නේ මොකක්ද? එතකොට අන්න හිදී කාමයේ. දැන් අන්න කාමයේ ගැන කතා කළා. කාමයෙන් අන්න දැන් ඒ බාහිරට ගිය ඡන්දේ, චිත්තේ, විරියමංසනේ නැවත පෙරසේ ඡන්ද, චිත්ත, විරියමංසා වැඩිම වඩා වර්ධනය වීම පිණිස දැන් කොහොමද පුරුදු කරගන්නේ කියන එක තමයි ඔන්න සාකච්ඡා කරන්න යන්නේ. එතකොට එහිදී බුදුරජාණන් දේශනා කළේ කුමක්ද? කාමයන්හි ආදීනව සිහි කර යුතුයි කියලා. දැන් කුසීතකමේදී විරිය ආරම්භවත් වීම අපි සාකච්ඡා කළා. උද්දච්චයට අන්න
ඒ සිත නොවිසිරී පවත්වා ගන්න පුළුවන් ආකාර සක්මන ආදී දේවල් අපි ඔන්න එතනදී අනිත්‍ය වශයෙන් විදර්ශනා කිරීම. අන්නේ දේවල් අපි සාකච්ඡා කළා. ඒතර ඇතුළතට හැංගි වුණාගේ තීන මිද්දේ තියන්න පචලායන සූත්‍රය මුල් කරගෙන අපි සාකච්ඡා කළා. ඒ නැගී සිටින හැටි. දැන් ඔන්න කාමයේදී ඊට පස්සේ බාහිරට විසිරුණා කියන එකේදී කාමයේනේ. එතකොට එහිදී ඔන්න කාමයෙන්ට සිත නොයා දැන් පවත්වා ගන්නේ කොහොමද? ඒ තමයි කාමයන්හි ආදීනව සිහි කරන්න ඕන. එතකොට ඔබට එහිදී මතක ඇති අපි එක සූත්‍රයක් මුල් කරගත්තා. ඒ තමයි කාමයේ ආදීනව ගැන සඳහන් වන ඒ අලගද්දූපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. එහිදී උපමා ගොඩක් අපි සාකච්ඡා කළා. එතකොට මේ උපමාවන් වල විතරයි අපි සාකච්ඡා කළා. උපමාවේ අර්ථය අපිට දැන් කතා කරන්න තියෙනවා. එතකොට උපමා ටික මතක් කරගත්තොත් ඒ තමයි කාමය කියන්නේ ඇට සැකිල්ලක් ඇට කැබැල්ලක් වගේ බලු පැටියකට හම්බෙච්ච මස් කට්ටක් වගේ ඇට කැබැල්ලක් වගේ කියලා. ඊට පස්සේ මස් වැදැල්ලක් වගේ කියලා. ඇවිලෙන හුළු අත්තක් වගේ කියලා. ගිනි අඟුරු වලක් වගේ. නින්දෙන් දුටු සිහිනයක් වගේ. ණයට ඉල්ලගත් ඇඳුමක් වගේ. ගහක තිගෙන ගෙඩියක් වගේ. මස් කපන කොටේ වගේ. ඊට පස්සේ උල් ආයුධයක් වගේ. සර්පයේ ඔළුව පැත්ත වගේ. ওই විදිහට උපමා වලින් බුදුරජාණන් මේ කාමයේ ආදීනව මේ විදිහට උපමා අනුසාරයෙන් සිහි කළ යුතු ආකාරයක් පෙන්වම් කළා. දේශනා කොට වදාලා. එතකොට එහිදී දැන් ඔන්න පළවෙනි එක. දැන් මෙන්න මේ අලගද්දූපම සූත්‍රයේ විස්තර කරන මේ උපමාවන් හි සැබෑ අර්ථය එහි ගැඹුර ඒ උපමාවන් අනුසාරයෙන් මනාකොට සිහිය පිහිටවන ආකාරය මේ ආදීනව සිහි කරන ආකාරය විස්තරාත්මකව සඳහන් වෙන තවත් සූත්‍රයක මජ්ක්‍ධිම නිකායම. ඒ තමයි පෝතලීය සූත්‍රය. දැන් මේ හැම එකක්ම අපි මේ සූත්‍රයේ මේ පොත් වහන්සේගේ මෙතන මෙහෙම තියෙන අපේ මගේවත් ඔබගේවත් වෙන කාගේවත් අර්ථකථනයක් නෙමේ වෙන කාගේවත් පොත්පත්වල අරයා මෙහෙම ලියලා තියෙනවා මේ හාඳුරුව මෙහෙම කියලා තියෙනවා. ඒ කතා අපි කිසිවක් වැඩසටහන ආරම්භයේ සිට මේ වෙනකන් අපි තාම කිව්වේ නෑ කියන්නෙත් නෑ ඉස්සරහට. ඒතර මේ සම්බන්ධයෙන් අපි මෙතෙක් කාලයක් අපි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවමයි අපි මුල් කරගත්තේ. ඔබට මතකද මේ වෙනකොට දේශනා ගොඩාක් අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ ඉරිදිපාද දියුණු කරගන්නා වූ ආකාරය ගැන. තව ඉදිරියටත් මේ බුද්ධ දේශනාවම තමයි සූත්‍රයේ අභිධර්මයේ හැම කාරණයකම අපි කතා කරන්න තියෙන්නේ. එතකොට මෙහිදී පෝතලීය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. එතකොට මේ විදිහට දැන් අර අපි කතා කළේ මේ විදිහට කියලා දැන් ওই විදිහට උපමානු අනුසාරයෙන් ආදීනව කාමයන් සිහි කරනකොට වෙන දේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අර ඇට කැබැල්ලක් වගේ කියලා සිහි කරන එකෙන් මස් වැදැල්ලක් වගේ ගිජුලේනියක් කරන් යන ඊට පස්සේ මස් කපන කොටේ පිහියයි වගේ ගිනි අඟුරු වල වගේ සර්පයේ ගුළුපෙත් වගේ දැන් ඇවිලෙන හුලුවත්තක් කුලගෙන දිශාවට අරන් යනවා වගේ දැන් ඒ උපමා වලින් ඒ උපමාව අනුසාරයෙන් සිත පුරුදු කර ගැනීම නිසා වෙන දේ භාග්‍යවතුන් වහන්සේගේ ආනිසංසය විස්තර කරනවා. කොහොමද මේ ආකාරයෙන් දැන් මේ පෝතලී සූත්‍රයේ තියෙන්නේ මේ ආකාරයෙන් කාමයේ තුල පවතින යථා ස්වභාවය දැකලා දැන් යථා ස්වභාවය දකින්න තමයි උපමා අනුසාරයෙන් තියෙන. මේ උපමා අනුසාරයෙන් අපි කතා කරමු ඉස්සරහට. දැකලා නානා ස්වභාවයෙන් යුතු නානා අරමුණු ඇසුරු කළ යම් උපේක්ෂාවක් ඇද්ද? දැන් මේ කාමයේ නිසා කාමයේ පුරුදු කර ගැනීම නිසා හිතේ යම් එකක බවක් එනවනේ. ඒකනේ දැන් දේශනාව තුල තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඒක දැන් මෙහෙම කියන්නේ. මේ කියන්නේ දැන් උන්න තියනව නේද? මෙහෙම එකක්. දැන් සමාධිය කියලා අපි ගමුකෝ උදාහරණයක්. ඒකේ තියනව නේද? මිච්ඡා සමාධි සම්මා සමාධි කියලා වචනයක්. ඒතර මිච්ඡා සමාධියකුත් තියෙනවා. මිත්‍යාව තුල ඇතිවන්නා එකක බවකුත් තියෙනවා. සම්මා සමාධියකුත් තියෙනවා. දැන් මේ කාමය කියන එක දැන් කාම විතරක නෙක්ඛම්ම විතරක කියලා තියෙනවා. එතකොට නෙක්ඛම්ම විතරකේ සම්මා සංකල්පයට ඇති. කාම විතරකේ මොකටද ඇති? මිච්ඡා සංකල්පයට. දැන් තියෙනවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙ මෙහෙමනේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා ඔය විදිහට අට යනවනේ. ඒකේ අනිත් පැත්ත කොහොමද තියෙන්නේ? මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම මේ විදිහට යනවනේ.
ඒතර ඒ තුලනේ පුද්ගලයෙකුගේ හිතක යම් එකක බවක් ඇති. ඒක දැන් තවත් සරලව ඔබට තේරුම් ගන්න. දැන් කනට ඇසෙන ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපින් යුතු ශබ්දය අපි ගමුකෝ. දැන් ඒක පංචකාම ගුණයක්. දැන් ඔබට මතකනේ නිබ්බේධික සූත්‍රයේදී අපි කතා කළා. එතකොට දැන් ඔන්න කෙනෙක් අහන්. දැන් ඔන්න කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබෙන සතිපට්ඨාන ධර්මයන්ට අනුව තව විදිහකින් ඔබට සරල විදිහට තේරෙන විදිහට කිව්ව මෙහෙම. සමත විදර්ශනා භාවනාවන්ට අනුව බුද්ධානුස්සතියෙන් හෝ ධම්මානුස්සතියෙන් හෝ සංඝානුස්සතියෙන් හෝ මෛත්‍රියෙන් හෝ ඊට පස්සේ කරුණා භාවනාවෙන් හෝ ඊට පස්සේ මුදිතා භාවනාවෙන් හරි එහෙම නැත්නම් උපේක්ෂා භාවනාවෙන් හරි සීලානුස්සතියෙන් හරි දේවතානුස්සතියෙන් හරි චාගානුස්සතියෙන් හරි අට්ඨික සංඥාවෙන් හරි ඔන්න සමත භාවනාවනේ. ඒ පැත්තකිනුත් නැතිව ඒ කිසි භාවනාවක් කර හිතන්නේ නැතිව ඊට පස්සේ විදර්ශනා වශයෙන් අපි ගමු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතන්නේත් නැතිව ඔන්න සමහරලාට පුද්ගලයේ සිත් එකඟ බවට ඇති කරගන්නා වූ උපයෝගී කරගන්නා වූ දේවල් තියෙනවානේ. දැන් ඒ කාරණාවන් ඔස්සේ හිත එකඟ කර ගැනීම තමයි සම්මා සංකල්ප සම්මා සමාධියට අයිතිවන්නේ. ඒ තුලින් ඇතිවන්නා වූ සමාධි ධානයේ සියල්ල. දැන් ඒ කරුණු එකක්වත් නැතිව දැන් අද කාලේ වර්තමානයේ තුල පුද්ගලයෝ සමහර අය හිත එකඟ කරගන්න විවිධ අරමුණු යොදා ගන්න නැති. ඒ ඔක්කොම මිච්ඡා. ඒ ඔස්සේ හිතේක දැන් උදාහරණයක් තමයි දැන් අපි ගත්තොත් එහෙම මොකද දැන් ඔන්න කියනවා මෙඩිටේෂන් මියුසික් කියලා අපි කියමු. දැන් ඔන්න සමහර අය කියන මෙඩිටේෂන් මියුසික් කියලා එක කොටසක් තියෙනවානේ. එතකොට මෙඩිටේෂන් මියුසික් ඔන්න කෙනෙක් අහනවා කියලා හිතන්න. එතකොට පුද්ගලයා ආස කරේ මොකේද? හැබැයි හිතේ එකග බවට. ඒ මෙඩිටේෂන් මියුසික් එක ටන්ටෝංග ගහන ඒවා ඔය මොන හරි තියෙන ලස්සන හිත් කලු, ඒ කියන්නේ කං කලු, හිත් කලු නෙමෙයි, ඒකට කියන්නේ හිත් කලුත් වෙනවා. කං කලු කනට මිහිරි ලස්සන ශබ්ද තියෙනවානේ. එතකොට ඒකේ අහගෙන ඉන්නකොට ඔබ ඇහුවත් මම ඇහුවත් අපේ හිතේ හැබැයි එකඟ බවක් ඇති වෙනවා. යම් සමාධියක් ඇති වෙනවා. හැබැයි අන්න ඒක සම්මා සමාධිය නෙමෙයි. මේකයි මේ තේරුම් කරන්න හැදුවේ. එතකොට ඒ තුලින් ඇති වෙනවා සමාධියක්. හැබැයි ඒක මිච්ඡා සමාධියක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සැබෑ සමත විදර්ශනාවෙන් ඇති කරගත්තව සමාධියක් නොවේ කියන එකයි කියන්නේ. එතකොට ඒ තුලින් අන්න කෙනෙක් සමාධියක් ඇති කර ගන්නවා. අහලා මොනවා හරි කියලා දැන් ඕම් ගගා හරි කියලා මොනවා හරි එකක් කියලා රෝන් හරි බාබා හරි මොකක් හරි කියලා හිතේ ඇති කරගන්න පුළුවන් නේ මොනවා හරි කියලා. එතකොට ඒ තුළින් හිතේ එකක බවක් එනවා. හැබැයි ඒක සම්මා සමාධියක් නෙමෙයි යන්නේ. ඒකයි මිච්ඡා සමාධි සම්මා සමාධි කියන එක තේරුම් ගත යුතුයි. එතකොට භාගතුන්ස දේශනා කරන්නේ දැන් අන්නේ සමාධි ඒ වගේ දෙයකටුත් අන්නේ මේ විදිහට පුද්ගලයාගේ හිත උපේක්ෂාවටපත් වෙන. එතකොට එයා ඒකට ආස කර ඒකම ආසාවෙන් ඉන්නවා. අන්න ඒකයි මෙතනදී මේ විස්තර කරන්නේ. කාමයන් තුල පවත්නා යථා ස්වභාවය දැකලා නානා ස්වභාවය යුතු නානා අරමුණු ඇසුරු කර යම් උපේක්ෂාවක්. ඒතකොට කාමයේ තුලත් උපේක්ෂාවක් තියෙනවා. ඒකයි භාගතුන්ස දේශනා කළේ නෙක්ඛම්ම සොම්නස නෙක්ඛම්ම දොම්නස ගේහසිත සොම්නස ගේහසිත දොම්නස කියලා ලස්සනට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ විස්තර වෙනවනේ. සලායතන විභංග සූත්‍රේ මජ්ක්‍ධිම නිකායෙම. ඒතර සලායතන විභංග සූත්‍රයේ විස්තර වෙනවා ගේහසිත සොම්නස දොම්නස ගේහසිත උපේක්ෂාව. ඒ වගේම නෙක්ඛම්ම සොම්නස දොම්නස උපේක්ෂාව. මේ ආයතන හැම මුල් කරගෙන ගේහසිත කියලා කියන්නේ එතනදී ගෘහස්ත ලාමක කියන එක. එතකොට නෙක්ඛම්ම කියන්නේ කාමයෙන් වෙන් වෙලානේ. එතකොට ගේහසිත කියලා එතනදී අදහස් කරේ කාමයේ පැත්තක් මුල් කරනවා කියන එක. ලාමකයි කියන්නේ. ඒකනේ කාම සුකල්ලිකාන යෝගයට ඔබට මතකද ධම්සක් පැවතුම් සූත්‍රයේ භාගතුනස කාම සුකල්ලිකාන යෝගය කොහොමද? හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. අන්න හීනයි ලාමකයි මහ පහත්. උතර කාමය තුල නිකම්ම කැත අදහසක් කියලා කියන්නේ ඒක. අන්න ඒක හීනෝ කියලා කිව්වේ ග්‍රාම්‍යයි. ගොඩේ පහේ එකක්. ග්‍රාම්‍ය කියලා කියන්නේ ඒකයි. ගොඩේ වැඩ කියලා කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරය තුල ග්‍රාම්‍යයි. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ පෘථග්ජන හිස් මිනිසුන් විසින් කරන දෙයක්.
කියන එක ඒ අදහස. ඒ කියන්නේ කාමයේ ඒ වගේ ඒක තමයි මේ ගේ ඒ ඔක්කොගේම එකතුවට කියන වචනේ ආන්න ගේහසිත කියලා. ඒ කියන්නේ මහලාමක ගෘහස්ත ගතියක් තියෙනවා කියන එක. එතකොට ගේහසිත සොම්නසකුත් තියෙන සතුටක්. සැපේ සොම්නස කියන වචනේ ඔබට මතකද? කලින් වැඩසටහනක අපි ඉගෙන ගත්ත ආස්වාදය කියලා. සතුට සහ සොම්නස. දැන් කාමයේ තුලින් අපිට ඒ නිසානේ අපි කාමයේ අහුවෙවි මේ ඉන්නේ ඔබත් මමත් තාම. කාමයෙන් සොම්නසක් සතුටක් ඇති වෙන්නේ නැහැ කියනනේ ඉතින් අනාගාමී වෙන්න ඕනේ. අනාගාමී නොවි මට කාමයෙන් සොම්නසක් ඇති වෙන්නේ නැහැ කියනවනම් එහෙනම් මොකක් හරි ලෙඩක් බෙහෙත් ගන්න ඕනේ. එහෙම මේ මොකක් හරි එක්ක සමාධියක ඉන්න ඕනේ. එහෙම නැතුව කියනවනම් මේ කාමයෙන් මට සොම්නස එනනම් එයා ලෙඩෙක්. මානසික අවුලක් මොකක් හරි. එතකොට ඒ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතර කාමයේ තුල දැන් ඔබටත් මටත් ප්‍රියමනාප රූපේ දැක ගාම අහුවෙලා යනවනේ. ඒක ඉතින් සිහියෙන් තේරුම් ගන්න ඕන. ඒකට තමයි සිහිය නුවණ වීර්යය කියන කරුණ උපකාර වෙන්නේ. ආතාපි සම්පජානෝ සතිමා. සිහියත් නුවණත් වීර්යයනොත්. එතුණාද නැද්ද තියෙනවද නැද්ද ප්‍රහාණය වෙලාද ප්‍රහාණය වෙලා නැද්ද ප්‍රහාණය වුණාද ඒ ඔක්කොම මේ කරුණ වලින් තේරුම් ගන්න. එතකොට කාමයේ තුල තියෙන මේ විදිහ එකක්. සොම්නසක් සතුට සහ සොම්නස ආස්වාදය කියලා කියන්නේ. දොම්නස කාමයේ නොලැබීම නිසා ගහමරා ගන්න යන්නේ නැද්ද? දැන් මේ වෙන්නේ අද මේ ඒත් කාමයේ මේ ගහමරා ගන්නේ. ඊට පස්සේ ඒ කාමයේ තුල තන උපේක්ෂාවක් තියෙන ගේහසිත උපේක්ෂාව. ඒ ලැබුණාට පස්සේ සමහරට ඒකෙන් මත් වෙලා ඉන්නවනේ උපේක්ෂාව කියන එකෙන් මත් වෙලා ඉන්නවා ඒක නා. එතකොට එයා ඒ තුල අන්න පැවැතෙන. එතකොට ඒ වගේ දෙයක් තියෙනවා. මේ ඒකයි භාගතුනස මෙතන දේශනා කරන්නේ. යම් උපේක්ෂාවක් ඇද්ද ඒ උපේක්ෂාව අන්න ඒ කාමයෙන් ලැබෙන ඒ උපේක්ෂාව ඒ ඇල්ම ඒ සොම්නස අන්න දුරු කොට යම් එකක වූ ස්වභාවයකින් යුතු එක අරමුණක පිහිටි උපේක්ෂාවක් ඇද්ද අන්න ඒ උපේක්ෂාවට කියන නමක් ඒ ධාන උපේක්ෂාව අන්න ධාන උපේක්ෂාව සම්මා එහෙම නැත්නම් නෙක්ඛම්මය ඒ ධාන උපේක්ෂාවේ සිත පිහිටුවා ගන්න ඕන. ඒක ධාන උපේක්ෂාවකට හිත යන්න හිත පිහිටුව ගන්න උපකාර වෙන දෙයක් තමයි මේ කාමයේ ආදීන සිහි කිරීම. ධාන උපේක්ෂාවේ සිත පිහිටුව ගන්න එතනදී ਸਰව ප්‍රකාරයෙන්ම අන්නේ ධාන උපේක්ෂාවේ සිත පිහිටුව ගන්න මොකද එතනදී ਸਰව ප්‍රකාරයෙන්ම පංචකාම ගුණයන්ට ග්‍රහණය වීම ඉතිරි නැතුව නිරුද්ධ වෙලා ඒ උපේක්ෂාවේම සිත වැඩෙනවා කියන ඔන්න. එතකොට මේ කාමයන්ගේ ආදීනව දැන් මේ අපි උපමා ටික කියාගෙන ගියානේ. ඒ උපමාවල විස්තරයේ සැබෑ ලෙස එක විස්තරාත්මකව එයා සිහි කළොත් අන්න මොකද වෙන්නේ? කාමයන් කෙරෙහි එයා සොම්නස දොම්නස දෙකම අයින් කරනවා. සොම්නස කිව්වේ මොකක්ද? ආස්වාදයේ සතුට සහ සොම්නස කියන එක. ආස්වාදයේ පැත්තට නොයත්. දොම්නස කිව්වේ මොකද්ද? ගැටීමටත් නොයා. නික්කම්මයේ තුලත් උපේක්ෂාවෙන් අන්‍ය වාසය කරනවා. කොහොමද? දැන් අපි තුල බලන්නකෝ කාමයට දැන් කාමයේ තුල නම් උපේක්ෂාවක් තාම නැහැනේ. කාමයේ තුලවත් හිතා ගන්න අමාරුනේ. කාමයේ තව හම්බෙනවා නම් හොඳයි නේ. රංකහවණු වැස්සක් අපිට මදිනේ. එතකොට කාමයේ තුල උපේක්ෂාවකින් ඉන්නවා කියලා හිතන්න අමාරුයි අපි ඔබ කවුරුත්. මොකද මට එක පන්සලක් මදි. තව පන්සල් 10ක් 15ක් තිබ්බොත් හොඳයි. ඔබට එක ගෙයක් මදි. ඒක කොහොම වුණත් තියෙනවනේ අපි විවෘතව කතා කළොත් උපේක්ෂාවක ඉන්නවා කියලාවත් කාමයේ පැත්තෙන්වත් ඇවිල්ලා නැහැ තව. එතකොට අපි හිතමු නෙක්ඛම්මයේ හිත දියුණු වෙලා ගියත් අපි මොකද කරන්නේ? ඒකටත් අපි ආශ කරන වෙන්නේ. නෙක්ඛම්මේනොත් සොම්නසක් තියෙනවනේ. නෙක්ඛම්මයේ දියුණු වෙනකොටත් අපිට නෙක්ඛම්මයටත් සතුටක් සොම්නසක් තියෙනවා. ඊට පස්සේ නෙක්ඛම්මයේ කෙරෙහි දොම්නස ඇති වෙන්නේ නැත්නම් අපිට දුකක් තියෙනවනේ කොහොමද? නෙක්ඛම්මේ වැඩෙන්නේ කියලා. ඒ සියල්ල අතහැරලා නෙක්ඛම්මයත් උපේක්ෂාවට නෙක්ඛම්මයේ තුලුත් උපේක්ෂාවටපත් වෙනවා කියන්නේ සිත එහෙනම් කොහොම හිතක්ද ඒ? මහා බලවත් සිතක් නේ. අර ලාමක පැත්තකටත් හිත උපේක්ෂාවට යන ඒ සියල්ල අතහරින්න ඕනනේ එතනදී. ඒ සියලු දේම අතහැරීමෙන් ඇතිවන්නා වූ දෙයක් තමයි නෙක්ඛම්මයේ කියන පැත්ත. නෙක්ඛම්ම සොම්නස කියන එක හරි ඇති වෙන්න නම් කාමයේ කෙරෙහි තියෙන දොම්නස සොම්නස උපේක්ෂාව
ගේහසිත සොම්නස දුම්නස උපේක්ෂා කියන කරුණු තුන කොහොමත් අයින් වෙන්න ඕනේ. නෙක්ඛම්ම සොම්නසක් හරිය ඇති වෙන්නේ. එතකොට නෙක්ඛම්ම සොම්නස ඇති වෙලා ඒ නෙක්ඛම්ම සොම්නස තුන නෙක්ඛම්මයේ කියන දුම්නස කොහොමත් අයින් වෙනවනේ. දුම්නසක් නැහැ නේ යාට. නෙක්ඛම්මේ මට වැඩෙන්නේ නැහැ කියන එකනේ නෙක්ඛම්ම දුම්නස කියලා කියන්නේ. ඒතකොට දැන් මෙයාට නෙක්ඛම්මේ වැඩෙනවනේ. එතකොට මේ නෙක්ඛම්මේ පැත්තන සොම්නස් දුම්නස් දෙකම අයින් කරලා නෙක්ඛම්මේ තුලත් උපේක්ෂාවක වාසය කරන්න මේ කාමයන් ආධීනව සිතන එක මේ උපමානුසාරයෙන් හිත පිහිට වෙනවා කියන එක. ඒ විදිහට නෙක්ඛම්මේනොත් සොම්නසටත් එහා ගිය නෙක්ඛම්මේනොත් උපේක්ෂාවක් පැත්තකට යන මහා බලවත් සිහියක් බලවත් සිතක් දමනීය වූ සිතක්. බලවත් කියලා කියන මෙතන දමනීය වූ සිතක් අන්න වැඩෙනවා කියන භාගතුන් වහන්සේ. මෙන්න මේ විදිහට කාමයන් ආදීනව සිතුවොත් ඔන්න හිතනවා නම් ඔබටත් මටත් හිතන කෙනෙකුට ඒ තමයි කොහොමද පළවෙනි උපමාව බුදුරජාණන් දේශනා කරන්නේ. ස්වාමීන් මේ කොහොමද මේ භාගතුන් වහන්සේ දේශනා කරන කොහොමද කුසගින්න නිසා දුර්වල වූ පීඩිත වූ බලු පැටියෙක් ඉන්නවා කියන බල්ලෙක් ඉන්නවා. ඔහු ගවයන් මරණ ස්ථානයකට පැමිණෙනවා. එතකොට ගව ඝාතකයෙක්ව ගව ඝාතක අතවැසියෙක්ව හොඳින් ඉවත් කළ මස් ඇති ලේ වැකී ගිය ඇට කැබැල්ලක් අර බල්ලා වෙත දමනවා. මේ පොතලිය ගෘහපතියරණ භාගතුන දේශනා කරන අහනවා ගෘහපතිය ඒ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඒ බල්ලා මස් රහිත වූ ලේ වැකුණු ඒ ඇට මස් සහිත වෙච්ච ඒ ලේ වැකුණු ඇට කැබැල්ල ලෙව කමින් සිටින විට ඔහුගේ කුසගින්න හා දුර්වල බව නැති වී යනවාද කියලා අහනවා. ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ කියන්නේ ඇයි ඒ? අර නිකම් මස් පොඩ්ඩක් නිකන් ওই නිකන් පොඩි කෑලි ටිකක් ගෑවිලා තියෙන ඇට කැබැල්ලන් යන විසි කරන්නේ ලේ වැකිරලා තියෙන්නේ. දැන් ඇත්තට මේකේ මොකද්ද තියෙන්නේ? ඇට කැබැල්ලක් නේ තියෙන්නේ. හොන්දට මස් තියෙන කෑල්ලක් නෙමෙයිනේ දාන්නේ. එතකොට අර සතා ලෙව කන්නේ මොකක්ද අර? දාගෙන හපන්නේ අර යකඩේ වගේ අර මස් කට්ට හපනවා ඉවරයක් නැහැ. ඒට හේතුව කුමක්ද? ස්වාමීනි ඒ ඇට කැබැල්ල මස් ඉවත් කළ එකක්. මස් රහිත ලේ වැකුණු එකක්. ඒ හේතුවෙන් ඒ බල්ලා තවත් ක්ලාන්තයට වෙහෙසටපත් වීම විතරයි උරුම වෙන්නේ. යන්න බලන්න. එතකොට බලු පැටියෙකුට හම්බෙච්ච මස් කෑල්ලක් වගේ තමයි මේ අපි ඔබ මම අපි හැමෝම මේ අපි අහුවෙලා ඉන්නේ ඇසට පෙනෙන ප්‍රියමනාප රූපයෙන් අපි පිනවෙන්නේ අර බලු පැටියෙක් ඇට කෑල්ලක් හපහපා ඉන්නවා වගේ තමයි ඔබත් මාත් මේ ඉන්නේ තාම. කනට ඇසෙන ප්‍රියමනාප ශබ්දය කියලා කියන්නේ හොද්දට දාගෙන ඇට කෑල්ලක් හපහපා ඉන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන පහස, මේ හැම එකකින් මේ ලාභ සත්කාරය ඔක්කොම මේවට න්‍යාය තියෙන කාමයටනේ. ලාභ සත්කාර කියන්නේ කාමයට යයිති. ඒකයි. ඇයි මේ හපනවා ඇයි හපන්නේ? ඇයි අර දැන් මේ බලුපැටිය දාගෙන හපන්නේ ඇයි? ඊළඟ මොහොතේ මේ කිරහයි. ඊළඟ මොහොතේ මේ කිරහයි කියලානේ හපන්නේ. හපන්න දැන් ඒ වගේ නේද අපිට මේ රූපේ නැත්තම් ඊළඟ රූපයෙන් සතුට එයි. මේ ශබ්දයෙන් නැත්තම් ඊළඟ එකෙන් එයි. මේ ගඳ සුවඳෙන් නැත්තම් ඊළඟ එකෙන් එයි. මේ පහසෙන් නැත්තම් ඊළඟ එකෙන් එයි. දාගෙන ඉතින් හපහප ඉන්නවා ඉතින්. කොයි සද්දෙන්වත්, කොයි ගඳ සුවඳෙන්වත්, කොයි රසයෙන්වත්, කොයි පහසකින්වත් ලැබෙන දෙයක් නැහැ. ඇයි? ඒ කාමයේ කියන්නේ මොකක්ද? ලැබෙන අර බලු පැටිය ඊට පස්සේ මොකද කරන්නේ? අර මස් කැපැල්ල අර මස් කට්ට දාගෙන හපන්න දැන් ලැබෙයි කිය හිතන් ඉන්නකොට මොකද වෙන්නේ? ඒ මස් කට්ට හපපු නිසාම ඒ සතාගේ ඒ මස් කට්ට වැදිලා විදුරු මහවන්න තුවාල වෙනවා. දැන් ඒක සරලව තේරුම් දැන් අපෙත් මාළු කට්ටක් එහෙම වුණොත් විදුරු මහේ කටේ කොහොමද මොකක් හරි කටු දාගෙන ඔය කටු ජරබර ගාලා මස් කනකොට ඉන්නවනේ සමහර අයනේ. අපෙත් ඔයාලා ගෙවල් වලත් ඇති. සමහර මස් කට්ටත් එක බර ගාලා හපන ඉන්නවනේ කනකොට. එතකොට ඒ වෙලාවට සමහර වෙලාවට ওই දත් අස්සේ එහෙම යනුනහම ලේ එනවා. එතකොට අර බලු පැටියටත් වෙන්නේ මොකද? අර මස් කට්ට දාගෙන හපන නිසා ඔන්න යනුනහම ලේ එන්න ගන්නවා විදුරු මහේ. දැන් හිතන්නේ මොකද්ද?
ඔන්න කටේ ලේ රස දැනෙනවා. හිතකොට අර සතා මොකක්ද හිතන්නේ? ඔන්න මස් කට්ටෙන් දැන් ලේ එනවා. මෙන්න මස් කට්ටේ රස කීක. තව හපනවා. තව හපන්න මොකද? තව අර තුවාලේ පෑරෙනවා. දැන් තුවාලේ කාගේද? තමන්ගේම කට්ටේ, තමන්ගේම තුවාලේ, තමන්ගේ ලේ රහ තමයි තමන්ට මේ දැනෙන්නේ. ඒතර ඒ වගේ දාගෙන ඉතින් හපයින ඒකේ සතාට ඉතින් වෙහෙසක්, පීඩාවක්. ඒ වගේ තමයි කියන මේ කාමේ දැන් අපේ ජීවිතේ ඒ වගේ නේ ඔබේ මගේ. දැන් ඉතින් අපි සිවුරට අහු වෙනවා, පාන්සලට අහු වෙනවා, අපි දැන් අපිට අහු වෙන්නේ තියෙන මොකද්ද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. අපි ඒ පැත්තෙන් අහු වෙලා ඉන්නවා. ඔබ ඒ පැත්තටම හරියන එකෙන් ඔබ ගෙදරට, ඒ දේවල් වලට, ඥාතීන්ට, යාන වාහන වලට, අරකට මේකට ඔබේ පැත්තෙන් අහු වෙලා ඉවරලට ඔබ අහු වෙලා ඉන්නවා. දෙගොල්ලම ඉතින් පළවෙනි සේනාවට අහු වෙලා ඉන්නවා. කාමයේ පළවෙනි සේනාව. දෙගොල්ලම ඉතින් කොයි ක්‍රමයකින් හරි අහු වෙලා ඉන්නවා. එතකොට අපි දෙගොල්ලම බලන්නකෝ. දෙගොල්ලම දාගෙන මස් කට්ට හපනවා. දැන් ඔන්න දාගෙන හපනවා. හපනකොට ඔන්න කවුරු හරි අපිට ප්‍රශංසාවක් කරනවා. හරි ශෝක. මෙහෙම ඊට අපිට මොකද හිතෙන්නේ? දැන් ඇති කියලා හිතනවද? තව එකක් හදන්න නේද හිතෙන්නේ? දැන් ඇති කියලා හිතලා අපිට මේ වෙනවද? තව මොකක් හරි කරන්න ඕනේ මීට වඩා සුපිරියට ඊළඟ කරන්න ඕනේ කියලා නේද හිතෙන්නේ? අපිට ඒතල උපේක්ෂාවකට හිතෙන්නේ නෑ නේද? දැන් මේ බලන්න මේකේ උපේක්ෂාවකට ඉන්නේ කියනවා. බලන්න අපේ සිත් ඉතින් අපි මේ යථාර්ථයෙන් අපි කතා කරොත් අපේ සිත් ඇත්තටම කියන අපේ අහන ඔබේ ඔක්කොගේම සිත් ගොඩක් දුර්වලයි. අපි ඔක්කොම සාදු කියලා පතනවා ඉතින් යන්නේ. පැතුවට අභ්‍යන්තරේ වෙඩලා නැත්තම් ඉතින් බස් එකේ අරන් යන්නේ දෙවියෝ ලෝකේ. ඉතින් ඒකයි. යථාර්ථයෙන් අපි හිතුවොත්. දැන් මනුස්ස කාමයේදී අපි මෙහෙම අහුවෙලා ඉන්නේ. මනුස්ස කාමයයි දිව්‍ය කාමයයි භාගතුනස දේශනා කළේ කොහොමද? නීසිල්ට පොඩි මේ අත්තට භාගතුනස පොඩි ගල් වැලි කැට ටිකක් ගත්තා. අරගෙන අහනවා මහණෙනි මේ මගේ අල්ලේ මත තිබෙන මේ ගල් කැටද ටිකද ලොකු අර පේන හිමාල පර්වතද ලොකු කියලා. හිමාල පර්වතේ ස්වාමීනි මේ ගල් කැටද කොහොමද සසඳන්නේ ස්වාමීනි භාගතුන් වහන්සේ කිව්වා. මේ හිමාල පර්වතයේත් එක්ක සසඳනකොට මේ මගේ අල්ලේ උඩ තියෙන ගල් කැට ටික පින්නත් මහණෙනි මේ ගල් කැට හත එක සසඳනකොට හරියට මනුස්ස කාමයේ කියන්නේ මේ ගල් කැට හත වගේ කිව්වා. දිව්‍ය ලෝකේ දිව්‍ය සැප අන්න අර වගේ කිව්වා. දැන් මේ ගල් කැට හතකට තිබෙන ආසාව මෙහෙම අතහැර ගන්න බැරුව එහෙ ගිහිල්ලා භාවනා කරන්නද? සමත විදර්ශනා වඩන්නද? එහෙත් දේශනාවේ තුල තියෙනවා දෙයියෝ අඬ ගහයි අරගොල්ලෝ අඬ ගහයි තව සද්ද හිලෙයි ඔහ විදිහට අපි එක එක සූත්‍රවල ඉතින් අපි කියනවනේ. ඒ සූත්‍රයේ එහෙම හරි සූත්‍රේ වර්ධි නැහැ. නමුත් මොන සූත්‍රයකවත් මේ මිනිස්සයාගේ හිත වැඩිලා නැත්තම් ඒදී අතහරින තරම් හිතක් වැඩිලා නැත්තම් සූත්‍ර 18000ම කියුවත් මේ යකා පුරුදු කරන්නේ නැහෙනේ. ඇත්ත ඒකනේ. මොකද සූත්‍රේ පාඩම් තිබුණා කියලා සූත්‍රේ කිව්වා කියලා ප්‍රතිපදාවේ සිරනවා කියන්නේ ඒක තනිකර පාඩම් කරන එකයි තියරියයි ප්‍රැක්ටිකල් එකයි කියන්නේ දෙකක් නේ. තියරියේ තියෙනවා ප්‍රැක්ටිකල් එක තුල තියෙන සජීවී බවක්. ඒ සජීවී බව නැත්තම් ඒකයි. ඒකයි අපේ සිත් ගොඩ දුර්වලයි කියන්නේ. ඒකයි ඔබට මට අපිට මේ තියෙන අනතුර. ඒකයි අපි නැවත භාගතුනසේ දේශනා කරන නැවත ඔහු කැරකි බර ආයෙ එතෙන්ට මෙන්න කියන්නේ ඒකයි. එක්ක එතනින් පල්ලහැට කියන්නේ ඒකයි. දැන් දේවචුති සූත්‍ර තියෙනවනේ සංයුත්ත නිකායේ. ඒ හැම චුති සූත්‍රයකම කියන්නේ දෙවියෙක් එතනින් චුත වෙලා පින්වත් මහණෙනිට බ්‍රහ්මයෙක් වුණා කියලාද නැහැනේ. නියසිල්ද ගත්ත පස් ටික වගේ භාගතුන දේශනා කරන්නේ මෙන්න මේ නියසිල්ද ගත්ත පොඩ්ඩක් වගේ පිරිසක් තමයි දිව්‍ය ලෝක වලින් ඒ කියන්නේ දිව්‍ය ලෝක 6න් ඒ දිව්‍ය ලෝක වලින් චුත වෙලා ඉහළ තැනකට යන්නේ කියන සුගතියකට යන්නේ. මහ පොළ වගේ පස් වගේ මහා ප්‍රමාණයක් එන්නේ කියනවා මේ සතර පායුරුම කරගෙන.
දෙවියන්ට එහෙම කතාවක් නෑ. මනුස්ස ලෝකේ ඉන්න අපි ගැන ඉතින් ආයෙ කියන්න දෙයක් නැහැනේ. දෙවියන්ටත් ඒ බනේ නම් ඉතින් අපිට 아무තුවෙන් බණක් ඕනේ නැහැනේ. මනුස්ස ලෝකේ ගැන. ත්‍රාණේක යනතර අපි මේ හිනාවේ සාදු කියා මේ හරියට මහා නිකන් අපි හිතන් ඉන්නේ දැන් සීක බල පිහිටලා හරියට වැඩිලා ඉන්න මහා ලොකු උත්තුමියෝ කියලානේ. පොඩ්ඩක් එහෙ මෙහෙ මාළුවකට පොඩ්ඩක් ලුණු ඇඹුල් ටිකක් ඊට පස්සේ කොහේ හරි මේ තැනක් නොතැනක් දෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශංසාවක් හම්බුන්නේ නැහැ. මේ කියපුවාම සීක බලගෙන බලා ගන්න පුළුවන් ඒ අයගේ. වැඩිලා තියෙන හැටි. ඉතින් ඒ වගේ මහා අපි එක එකන පුද්ගලිකව හිතලා බැලුවොත් මහා ලාමක පහත්නේ අපි හිත ගොඩක්. ඒතර සිතන්නකො මේ ඉර්ධිපාදයක් දිනු කරන්න කාමයක ආදීනව සිතමින් මේ විදිහට පුරුදු කරනවා කියන්නේ ඒක ඇතින් අතිශයින්ම දියුණු සිතක්. දියුණු සිතකට උපකාර. ඒ කියන්නේ ඒ මනුස්ස ගුණධර්මයකොත් එක්ක සාමාන්‍ය මනුස්ස ස්වභාවය ඉක්මවා ගිය කියන්නේ ඒකනේ මේ දේවල්. ඒතර සාමාන්‍ය මිනිස්සෙක් මොකද්ද? එළියල කොහල බබා ගොපම ඒකනේ භාගතුන දේශනා කළේ. කාමයට. දැන් කොහල බබාගෙන් ගැලවෙන්න වඳුර මොකද කරන්නේ? දකුණු අතින් ගහනවා. දකුණු අත ගැහුවට පස්සේ දකුණු අත ඇලෙනවනේ. අපි ඒ වඳුර වගේනේ කොහල බබාගේ ඇලෙන. අපි දේ දකුණු අත ගලව ගන්න ඊළඟට වම් අතින් අත් දෙකම ඇලෙනවනේ. ඊට පස්සේ කකුල තියලා අල්ලනවා. වම් කකුල. ඊට පස්සේ ඒක හැලෙනවා. ඒ ඔක්කොම අත් දෙකයි වම් කකුලයි ගලව ගන්න කියලා දකුණු කකුල තියලා ඩම් එක දාලා ගන්න හදනවා. දකුණත් අහු වෙනවා. ඒ කොල්ලවල ස්වභාවය ඇලවෙන එක. කාමයේ ස්වභාවය ඒ තැන ඒ විදිහට අලවන එක. ඊට පස්සේ ඔක්කොම ටික ගලව ගන්න කියලා ඔළුව තියලා අල්ලනවා. කොල්ල බබාට. ඔළුවත් අල්ලන්නේ. දැන් අපි යන්නේ ඒ වගේ. ඒ හැම පංචකාම අරමුණක් ඔස්සේම අහුවෙලා නෙන්නේ. ඉතින් කාමයෙන් ගැලවෙන්න කලින් සක්කාය දිට්ඨියෙන් ගැලවෙන්න ඕනේ. සම්මා දිට්ඨියටපත් වෙන්න. ඉතින් සම්මා දිට්ඨිය කියන එකවත් තාම තේරුම් ගන්න බැරුව ඒකට තේරෙනවනේ අපේ ජීවිත කොච්චර ලොකු අනතුරකට තියෙන්නේ කියන එක. ඒකයි මේ අපිට මේ පින අපිට මේ ලැබිලා මේ ලැබිච්ච මේ අවස්ථාව අපිට හිතා ගන්න බැහැ කියන්නේ. හරි දුර්ලභයි කියන්නේ. ඒකයි රහතන් වහන්සේලා උතුමන් වහන්සේලා ගැන හිත පහදවා ගන්න කියන්නේ. ඒ මගපරලාභී උතුමියෝ ගැන හිත පහදවා ගන්න කියන්නේ. ස්නාන ඒකයි. ඉතින් ඔය වගේ තමයි. බලු පැටියකට හම්බෙච්ච මස් කට්ටක් වගේ කියනවා මේ කාමය කියලා කියන්නේ. එතකොට මේ ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරන්නේ කොහොමද කියනවා. එනම් කාමයන් ගැන භාගතුන් වහන්සේ වදාරන ලද්දේ බලු පැටියකට හම්බෙච්ච මස් කැබැල්ලක් උපමා කරලයි. මේ කාමයන්හි බොහෝ දුක් තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. කාමයන් තුල බොහෝ ආදීනව තියෙනවා. ඒ නිසා මේ කාමයන්ට මගේ සිත මම යොමු කරන්නේ කියලා. ඔහු අන්නේ කාමයන් හි අර බලු පැටියාට හම්බෙච්ච මස් කැපැල්ල උපමා කරමින් අන්න තමා තුළින් ඒ කරුණ දකින්න උත්සාහ කරනවා කියනවා. අන්න ඒ හේතුවෙන් තමයි යන්නේ අර කාමයේ තුලින් ඇති කරගත්තා කාමයෙන් ලැබෙන යම් සොම්නසක් තියෙන ඒ සියල්ලත් අතහරිමින් ධ්‍යාන උපේක්ෂාවේ යන්න ඒ භික්ෂුවගේ සිත පිහිටනවා කියන්නේ. දැන් හිතන්නකො මෙහෙම. දැන් භාවනා කරගෙන ඉන්නවා. දැන් ඔන්න ඡන්දේ මුල් කරගෙන හරි වීරිය මුල් කරගෙනමින් හෝ අදිෂ්ඨානයෙන් හරි විමර්ශනයෙන් හරි දැන් ඔන්න හිතන්න දැන් ඇස් විමර්ශනයේ ගමුකෝ අපි ඔන්න ඇස අනිත්‍යයි කන අනිත්‍යයි කියලා දැන් හිතනවා මේ ඇස හේතුන් නිසා හටගත්තේ ඒ කියන්නේ නාම රූපයෙන් හට අරගෙන නාම රූප නැති කල්ලි මේ ඇස නැති වී යන හේයින් නිරුද්ධ වී යන හේයින් මේ ඇස අනිත්‍යයි මේ ඇස අනිත්‍ය නිසා දුක් නිසා අනාත්ම නිසා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කිය දැන් ඔන්න භාවනා කරමින් ඉන්නවා. ඒ ඉන්නකොට ඔන්න බාහිරට හිත විසිරුණා. ඔන්න පංචකාම අරමුණකට හිත ගියා. ගියාට පස්සේ යන්න එයාට පුළුවන්. මෙන්න දැන් මගේ හිත යන්නේ. දැන් ඔන්න බලන්න බලු පැටියෙක්ට හම්බෙච්ච මස් කට්ටක් වගේ තමයි. දැන් හිත කියනවනේ දැන් මේක කන්න අරහෙ යන්න මෙහෙක කරන්න ඒක කරන්න අරක බලන්න මේක වහන්න. එතකොට අන්නේ දැන් තේරෙන්නේ හිතක දමනය කියන්නේ කොච්චර අමාරුද. දැන් මේ හිතක දමනයක් නෙමෙයි තියෙන්නේ. කයේ දමනය නම් ගැට ගහලා හරි කොයි හරි දාලා තියෙන අතපය ගැට ගැහුවා දාලා තිබ්බ හිටපිය කියලා.
කන ටිකක් ලං කරලා දෙන්න ඉතින් බල්ලෙක් වගේ හරි දිවෙන් හරි කයිනේ. හිත කොහොමද ගැට ගහන්නේ? සිත දමනය කරන්න තියෙන්නේ ධර්මයෙන් යන්න බලන්න මේ ධර්මයෙන් හිතෙන හැටි. ඒ නිසා මේ කාමයේ අනිත්‍යයි, මේවා දුකයි, මේව මගේ වශයෙන් පවත්වා ගන්න බෑ, අනාත්මයි කියලා හිතන්න ඕන කියන්නේ. මේ විදිහට ආදීනව සිහි කර කර අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අන්න සිහි කරනවා. අර දැන් අනිත්‍ය භාවනාව කර කර ඉන්න කෙනාට නේද යාවේ හිත විසිරුනේ. එක්ක බුද්ධානුස්සතිය හරි එක්ක මෛත්‍රිය කුමනෝ භාවනා ආරම්භ කරලා හිටපු කෙනාටනේ. එතකොට අන්නේ භාවනා අරමුණට මුල් වෙන ඡන්දේ නම් දැන් කාමයට හිට විසිරුණාට පස්සේ අන්නේ ඡන්දයට කිව්වේ බහිද්ධාවට විසිරිච්ච ඡන්දය. වීරියෙන් නම් ඒ උපමා වීරියෙන් නම් ඒ භික්ෂු හිටි වීරියකින් කරමින් නම් මුල්ුණේ. එතකොට බාහිරට විසිරුණු වීරිය. අදිෂ්ඨානයෙන් නම් ඒ සමති දර්ශන දියුරුනේ අදිෂ්ඨානයේ අන්න බාහිරට විසිරුණා. විමර්ශනය නම් අන්න බාහිරට විසිරුණා. දැන් ඒ බාහිරට විසිරුණු විමර්ශනය, බාහිරට විමර්ශන අදිෂ්ඨානය, බාහිරට විසිරුණු චිත්තය, බාහිරට විසිරුණු වීරිය, බාහිරට විසිරුණු ඡන්දය අන්න දැන් ආයෙ යහපත් පැත්තට ගන්න ඕනේ. ඒක තමයි මේ ආදීනව සිහි කිරීමෙන් කරන්නේ. ඒතර ආදීනව යන සිහි කරන මේ කාමයන් කියන්නේ බලු පැටියෙකුට හම්බෙච්ච මස් කට්ටක් වගේ. ඒතර මේ කාමයන් තුල තියෙන බොහෝ දුක් සහිතයි. ඒතර කාමයන් කියනකොට දන්නෝයා මේ පංචකාම ගුණ. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු මේ රූපය. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු ශබ්දය. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු ගන්ධ සුවඳ. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු රස. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපයෙන් යුතු පහස කියන්නේ බොහෝ දුක් තියෙන, බොහෝ පීඩා සහිත, බොහෝ කරදර සහිත, බොහෝ ආදීනව සහිත දෙයක්. ඒ ඉෂ්ඨකාන්ත මනාපේ පංචකාම ගුණයන් භාගතුනස් වදාළේ බලු පැටියෙකුට හම්බෙච්ච මස් කට්ටක් වගේ. ඉදාගෙන හපනවා කිසිම පිළිසරණක් නෑ ලැබෙන්නේ. වෙහසක් විතරයි. මේ කාමයන් පෝෂණය කරන්න ගියොත් එක්කෝ සතර පායන්න තියෙන්නේ. එක්ක දැන් මගේ මේ කරන භාවනාවේ මේ වීරිය, මේ සමාධිය උන දුර්වල වෙනවා. මේ ධ්‍යාන ආදී තියෙන මේ දේවල්, සමාධි ආදී තියෙන මේ සියල්ල පිරිහෙනවා. එතකොට සීලාදී ගුණ ධර්මය ප්‍රේ සීලාදී ඒ දේවල් දුස්සීල වීම පිණිස මේ කාමයේ උපයෝගී වෙනවා, උපකාර වෙනවා. එතකොට මේ කාමයේ කියන්නේ දුරින්ම දුරු කළ යුතු දෙයක්. මටත් අයහපත පිණිස පවතින දෙයක්. අන්න යටත් අයහපත පිණිස පවතින දෙයක්. අපි දෙගොල්ලන්ටම අයහපත පිණිස පවතින දෙයක්. මේ කාමයන් කියන්නේ අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කාමයෙන් හට ගැනීම මතක ඇති ස්පර්ශයෙන් හටගත්තේ. නබ්බිය දෙක සූත්‍රය අපි කලින් කතා කරේ. ඒතර කාමයෙන් අනිත්‍ය කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශයෙන් නැති වෙන දෙයක්. මම නොවේ, මගේ නොවේ. ඔන්න ඔය විදිහට තමයි ඒ උපමාව සිහි කරමින් ආදීනව සිහි කරන්නේ. එතකොට අන්නේ විදිහට සිහි කරනකොට භාවනාව තුලමින් සිහි කරනකොට මේ භික්ෂුවගේ ආය හිත අන නෙක්ඛම්ම සංඥාව දියුණු වෙමින් අන නෙක්ඛම්මේ ආය භාවනාවට හිත යනවා. ඒතර යම් කෙනෙකුට භාවනාවකට හිත යන්න කලින් දැන් සක්මනක වාගේ දෙයකින් තමන් නැත්තම් වෙනම ඉන්න වෙලාවක මේ කාමයේ ආදීනව යට සිහි කර කර ඉන්න පුළුවන්. මේත් භාවනාවක් තමයි ඇත්තටම. ඒතකොට ඒකයි මේ බාහිරට විසිරෙමිට නොදී සිතන්න ධමනය කරගන්නවා කියලා කියන්නේ. ඒතකොට මේ කාමයේ ආද හොද්දට ඉතින් හිතලා තියෙන්න ඕන. ඒ හිතපු සිතකට තමයි සමාධියක් තුළින් ධානයක් දියුණු කරගෙන ඒ පළවෙනි ධානයට කෙලින්ම ඇති කාමයන්ගෙන් වෙන් විවිච්ඡේව කාමී පළවෙනි මේක ආය. කාමයන්ගෙන් වෙන් වුණා කියන එක. ඒ කියන්නේ අනාගාමී වුණා කියන එක නෙවෙයි. ඒ අරමුණු තුළ ඒ මොහොත තුළ අන්නේ කාමයන්ගෙන් වෙන් වුණා. ඒ කාල පරිච්ඡේද තුළ ඒතර කාමයන්ගෙන් වෙන්වීම කියන එක ධානයක් ඇති කරගන්න ඵලය. ඒ කියන්නේ කාමයේ ආදීනව සිහි කිරීම කියන එක නැතුව පළවෙනි ධානයක් කෙනෙකුට ඇති කරගන්නවා කියන එක බොරු. ඒක විය නොහැකි. ඒක විය නොහැකි. කාමයේ තුල ඉඳමින් කවදාවත් ඔබ හිතන්න එපා ධානයක් සමාධියක් ඇති කරගන්න. මටත් එච්චරයි ඔබටත් එච්චරයි. ඒකයි. ඔන්න පළවෙනි උපමාව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දැන් මේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ
ඊළඟට කොහොමද ගිජුලිහිනියකට අරන් එන මස් වැදල්ලක් වගේ කියලා. මේ පංචකාමය කියන්නේ. ඒතර මේ පංචකාමය දැන් ගිජුලිහිනියා කොහොමද පිටිපස්සේ යන්නේ? දැන් ගිජුලිහිනියා මස් වැදල්ල එක ගිජුලිහිනිය කොටේ අල්ලගෙන එල්ලන් යනවා. එතකොට මොකද කරන්නේ? අනිත් ගිජුලිහිනිය ටික පිටිපස්සෙන් එනවනේ. දැවිල්ල මොකේද කරන්නේ? මස් කෑල්ලට දිස්සල කරන්නේ. අර අරන් යන ගිජුලිහිනියට කොටන්නේ. අතරපිය ඔක අතරපිය කියලා. ඊට පස්සේ ඒක අතහැරිය ගමන්ම අන්නේ අර මස් කෑල්ලට අර සත්තු ටික ඔක්කොම එකතු වෙනවා. ඒ වගේ තමයි. දැන් හිතන්නකෝ ඔබේ ගේ දොර ඉඩ කඩන් යාන වාහන ඔබ අපි අනම්මන අපේ දේ වෙන කවුරු දැහගන්න එනවා. දැන් කාමයේ නේද? කාමයේ කියන එකට තියෙනවා දේශනාවට කොටස් දෙකකට භාගතුන දේශනා කරලා. වස්තුකාමයේ, ක්ලේශකාමයේ. ක්ලේශකාමයේ තමයි රාගයේ පැත්තට යන්නේ. වස්තුකාමයේ තමයි වස්තු වලට. ගේ දොර ඉඩ කඩන් යාන වාහන කෑම බීම ඔය අනම්මන ඒ ටික. අර ක්ලේශකාමයේ, ක්ලේලෙස් පැත්තෙන්. මේ වස්තුකාමය. දැන් මේ මගේදී අල්ලගෙන ඉන්නක අපි අර මනුස්සයාට මොකද අතරපියෝක අතරපිය කියලා මේ මනුස්සයාටම කොටනවා නේද? ඒතර මස් වැදල්ල වගේ තමයි අර පංචකාම අරමුණු. ගිජුලිහිනිය තමයි ඒ අරන් යන කෙනා. ඒ කොටන අපි ඒ බාහිරින් අපි එනන් යන්නේ බාහිරින් එන ගිජුලිහිනිය ටික වගේ තමයි අපි. ඇයි අරක දැහැ ගන්න අරයට කොටලා විනාශ කරනවා. ඊට පස්සේ අපි දන්නේ අපි මේ මස් වැදල්ල ගත්තට පස්සේ අපිටත් කොටන්න තව කට්ටියක් ඉන්නවා කියන්නේ. ඒ වගේ මේ අපේ ජීවිතේ ඉතින් ගුටි කකා බෙට කකා යන දේවල් ගැන දැන් නිස්කලංකව අපි හිතන්නකෝ. ඔබ හිතුවොත් ඔබේ ජීවිතය ගැන නිස්කලංකව ඔබ ගුටි කන බෙට කන දේවල් ඇත්තටම තියෙන හොඳට බලුවොත් පංචකාම අරමුණු පැස්සේ ගිහිල්ලානේ. බුදුරජාණන් යන්න එපා කියප එකක් පස්සේ ගිහිල්ලා ගුටි කනකොට ඒ ටිකම හදලා දෙන්න කියලා ඉතින් බෝධියකට වඳිනවා. ලැබෙයිද? ඔබේ බුද්ධ පූජා එහෙමනේ. ඔබ ගොඩක් බණටත් කියන්නේ එහෙම වැඳපන් කියලානේ. ඊට පස්සේ ගුටි බෙට කකායි පංචකාම අරමුණු වලින් භාගතුන එපා කියපු දෙයම ලබලා දෙන්න දෙයි හාඳුරනේ ගිහිල්ලා රුවන්වැලි සෑයට ගිහිල්ලා මල් වට්ටිය පූජා කරනවා. ඉතින් දෙයි හාමුදුරනේ ඉරහඳ උහුලයිද? ආසයි පොළොවයි දෙපැත්තට යන කාරණා දෙකන්නේ. භාගතුන්සේ එපා කියනවා කාමයේම ලැබියන් කියලා භාගතුන්වහන්සේගේම ධාතුන් වහන්සේලා ගාවට ගිහලා පතනවා. දෙපැත්තෙම hina යන කතා නෙමේවා. තිගාන් ඒකයි මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කියන්නේ. ප්‍රහාණය කළ යුතු කාමයෙන් පින්වත් මහණෙනි සාසුණා දේශනා කළා දෙන පින්වත් මහණෙනි කාමයේ ප්‍රහාණය කළ යුතුයි. අපේ අය ගිහිලා කාමයේම ලැබියන් කියලා භාගතුන් හතර පතනවා. ඉතින් hina කාලා මැරෙන වැඩක් මේක. ලැබෙන්නේ නැහැ ලැබුණා කියලා. ඉතින් ලැබිච්ච කෙනෙක් නැහැ නේ මේ වෙනකන්. ඒ ලැබෙන්නේ නැහැ නේ ප්‍රහාණය කළ යුතු දෙයක් මේක. දුරු කළ යුතු දෙයක්. අත්හැල යුතු දෙයක්. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍තියලා ඉතින් ලැබෙන්නේ නැහැ ඉතින්. ධර්මතාවය ඒකයි. ධර්මයේ බොරු නැහැ. ඒක අනාගෙන වරද්දගෙන ගිහිල්ලා අපි ඉතින් කරාට ඕකයි බනට හෙන්නෙත් එහෙම විකෘතිවට සත්‍ය හෙන්නේ බුදුරජාණන්සේ දේශනා කළේ කොහොමද? ලෝකාමිසම් පජහිත ලෝකාමිසී තියෙන කිරි ආසාව දුරු කරන්න. දේවතා සංයුත්තේ තියෙන දෙවිවරුන්ට කියන්නේ. දෙවිවරුනි ලෝකාමිසම් පජහිත සංයුත්ත නිකායේ පළවෙනි පොත්හංශක දේවතා සංයුත්තේ කියවලා බලන්න. ඉතින් ඒකයි ඉතින් ඒ නිසා මේවා හොඳට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා තව උපමා ටිකක් තියෙනවා. අපි මේ උපමාවත් මුල් කරගෙන ඊළඟට ඉතින් කතා කරමු. ඉතින් ඒ නිසා මේ විදිහට කාමයේ ආදීනවය නුවණින් විමසමින් සම්මා දිට්ඨිය ආදී පුරුදු කර ගනිමින් ධර්මයේ යථා ස්වභාවය නුවණින් දකිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාටම වාසනාව සැලසේවා. මේ උතුම් ධර්මයේම ඒකාන්තයෙන්ම උපකාර වේවා. සාදු සාදු සාදු. ඉරිදිපාද භාවනා සදහම් දේශනාව සඳහා අද දායකත්වයෙන් දරන්නේ මාළඹේ පදිංචි පින්වත් මවක් විසින් කියලා සඳහන් කරනවා. දායකත්වයෙන් දරූ මෑණියන්ටත් ඒ වගේම පවුලේ සීලු දෙනාටත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ පින් උපකාර වෙත්වා කියන බලාපොරොත්තුවක්.
ඉතින් මේ විදිහට රැස් කරගත් සියලු පින අපි අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවිවරුන්ට, සක්දේව රජුන්, ඒ වගේම ධතරාෂ්ට්‍ර විරූපාක්ෂ වෛශ්‍රවණයන සතරවරම් දේවමරදුරන් ප්‍රධාන සියලු දෙවිවරුන්ටත්, ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත්, ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ටත්, ඒ වගේම මේ පින් බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවියෝද, සුමන සමන් දෙවිවරුන්, පුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම් ගොත්වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියන්, බඹලෝ වාසී බ්‍රහ්මීන් මේ පින් අනුමෝදන්ව දිව්‍ය ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව රැකවරණේ ආරක්ෂාව උපකාර ඔබ අප සියලු දෙනාටමත් දායකත්වය දරන්නා වූ මාළඹී පදිංචි පින්වත් මෑණියන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ පින්නතුන් නමින් මිය පරලොව ගිය සෝමපාල දිසානායක පියාණන්ට, කුසුමාවතී පෙරේරා මෑණියන්ට, ජී.පී. ප්‍රේමරත්න පියාණන්ට, ඒ වගේම එමලිනා කොස්තා මෑණියන්ට, ඒ වගේම එස්.ජී. ප්‍රේමචන්ද්‍ර ස්වාමි පුරුෂයාණන්ට ඇතුළු මිය පරලොව යන්ට යෙදුණු සහෝදරයන් දෙදෙනා, සොහොයුරිය ඇතුළු ඒ පවුල හැම දෙනාටමත්, මිය පරලොව යන්ට යෙදුණු හැම දෙනාටමත් ඔබ අප සියලු දෙනා නමද මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයා පින් බලාපොරොත්තුෙන් ඇතනම් ඒ සියලු ඥාතීන්ද සමලෙස මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ පින දායකත්වය දරුවෝ ඒ මාළවී පදිංචි පින්වත් මෑණියන්ට, ඒ වගේම දූපුතුන්ට, මුණුබුරන්ට, සොහොයුරු සෝරියන් ඇතුළේ ඒ ඥාති හැම දෙනාටමත්, පවුලල සීලු දෙනාටමත්, කල්යාණ මිත්‍ර හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේ. හැම දිනමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත, සීල ආරක්ෂාව, රැකවරණේ පින්වත් හැම දිනාගේම ජීවිතවල සැලසෙත්වා. මේ පින්නතුන් කරන කියන සිතන පතන සිළු ධර්මික ඉටුම් පැතුම්, රැකී රක්ෂාවන්, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් ඒ හැම දෙයමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටමත් සුවසේ ගෞතම බුදු සසුනේ පින් දහම් රැස් කර ගනිමින් පිළිසරණ ලබන්නේ මේ රැස් කරන්නා වූ සීල පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාද මේ පින් අනුමෝදන් මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත පිණිස උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප හැම දෙනාගේම දෙමාපිය ගුරුවරණය දැහිත මිත්‍රතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව් උපකාර කරන නන්නයිරින් උදව් උපකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. කරන කියන සීල කටයුතු රැකී ආරක්ෂා, වේලෙලඳාම්, ගොවිතැන්පත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනාගේම ජීවිතවලට සුවසේ පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.